අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට අපි කතා කරගෙන ආවෝ පොඩරික්ෂණ නිබන්ධනයේ ගණන් 107ක් කතා කරලා තියෙනවා. අපි ඉගෙන ගත්ත පාඩම් හැම සාරාංශගත කිරීම පැහැදිලි කිරීම තමයි මේ කතා කරන්නේ පාඩම මතක් කරගෙන. මේ එන්නේ ක්‍රමයෙන් අපේ අවසාන විභාගයේ ඉලක්කය වෙනුවෙන්. සමචතුරස්‍රාකාර ඉඩමක පරිමිතිය 120ක් වේ. මම මේ කතා කරන්නේ පුතාගේ ඊටුවම් 11 තියෙන 108 වෙනි ගාන පුනරීක්ෂණය ටියුට් එක. තේරෙනවද පුතේ? වසරක මතකාවර්ජනාව කියන ටියුට් එක. සමචතුරස්‍රාකාර ඉඩමක පරිමිතිය 120යි MV. පැත්තක දිගසන්. පුතා දන්නවා සමචතුරස්‍රයේ පරිමිතිය තියලා තියෙනවා මීටර් 120ක් කියලා. දරුවනේ මීටර් 120ක් නම් මෙයාගේ පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ආංකයක බෙදනවා හතරෙන් පැත්තක දිග පාදයක දිගස. 4 වරක් 3 12යි 30යි මීටර් 30ක් කියලා එනවා උදේ පැත්තක දිග. ඇයි හතරෙන් බෙදුවේ? සමචතුරස්‍රයක් නිසා එයාගේ පාද හතරම දිගින් සමානයි. පාද හතරම දිගින් සමානයි. ඒ නිසා උදේ පැත්තක දිග හොයන්නට අපි කරන්නේ මේ හතරෙම දිගනේ 120. ඒක හතරෙන් බෙදුවම පැත්තක දිග එනවා මීටර කියලා. ඍජුකෝණාංශයක දිග සෙන්ටිමීටර් 8යි මිලිමීටර් 4යි. පළල දිගෙන් භාගයක් වේ. ඒ පරිමිතිය සර්. පුතා 109 වෙනි ගාන ගැන මේ කතා කරන්නේ. ඍජුකෝණාංශයක් තියලා තියෙනවා. ඒ ඍජුකෝණාංශයේ දිග සෙන්ටිමීටර් 10යි. පළල මිලිමීටර් 8යි. පළල මිලිමීටර් 8යි. सेंटीमीटर है 8.4 8.4 4 मिलीमीटर පළල යාගෙන් භාගයක් උතේ යාගෙන් භාගයක් කියන්නේ 8 දෙකට බෙදුවම 4 පළල ගන්න 4 මිලිමීටර් කියන එක දෙකෙන් බෙදනවා 2 මිලිමීටර් කියලා අවසන් පිළිතුර එනවා 4යි 2යි 8යි 4 දැන් මෙයාගේ පරිමිතිය සමානයි දෙවාරයක් දිග ධන පළල හරිනේ එහෙම නැත්නම් දිග ධන පළල ධන දිග ධන පළල ඒ උදේ දිග දෙසරයක් ගන්න ඕනනේ එතකොට ඒ නිසා තමයි දිග පළල එකතු කරලා ඒක දෙකකින් ගුණ කරන්නේ එතකොට දිග පළල එකතු කරලා ඒක දෙකකින් ගුණ කරනවා දෙවරක් දිග 8යි 100 පළල 4යි 100 ආඥාව එකතු කරනවා 4යි 100 2යි මිලිමීටර ඔන්න ඔහොම එකතු කරනවා මේ දෙක වාරයක් කියන්නේ කොහොමද කියන්නේ? උදාහරණ පේනවා මේ 4ක් මිලිමීටර 2ක් මිලිමීටර එකතු වුණාම 6යි මිලිමීටර. හරිද? 8යි 4යි එකතු වුණාම 12යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 12යි මිලිමීටර 6යි. ආංකයක දැන් ගුණ කරන්න ඕන දෙකේ. ඇයි දෙකෙන් ගුණ කරන්නේ? දිග දෙවරක් පළල දෙවරක්. දිග දෙවරක් පළල දෙවරක් ගන්න ඕන. එහෙනම් දිග පළලට එකතු කරාම ඊට වඩා ලස්සන කතාව තමයි දිගෙන් භාගයක් වූ පළල. දිගෙන් භාගයක් වූ පළල. දිග අරගත්තා ඒක දෙකෙන් බෙදලා පළල ගත්තා. ඒ දිගයි පළලයි දෙක එකතු කරලා ඒක ගුණ කරනවා දෙක. ඔන්න බලන්න. ඔන්න 12යි 100 6යි මිලිමීටර කියන එක මම දෙකෙන් ගුණ කරන්නයි යන්නේ. උදා දන්නවා දෙවරක් 6 12න් දෙක එකක් ඉතින්. උදා දන්නවා මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් 1. ඒ නිසා ඒ එක ගෙනියන්න ඕන සෙන්ටිමීටර් වලට. දෙවරක් දෙක 4යි ඒ 1යි 5යි. දෙවරක් දෙක 4යි අර ඉතිරි වෙච්ච 1යි 5යි. දෙවරක් 1 2යි. සෙන්ටිමීටර් 25යි මිලිමීටර් 2යි. සෙන්ටිමීටර් 25යි මිලිමීටර් 2යි. නායක සරයක් කියනවා දෙවරක් 6 12න් 2 එකක් ඉතිරි ඒ එක මෙහෙට ගෙනාව මොකද ඒවා සෙන්ටිමීටර්. ඇයි මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් 1යි. අග්ගාල සෙන්ටිමීටර් එකක් කියලා මේක කියනවා මේ පැත්ත. දෙවරක් එක 4යි 1යි 5යි. දෙවරක් 1 2යි. පැහැදිලි පුතේ 25යි 100 2යි මිලිමීටර් කියලා අවසන් පිළිතුර අපිට ලැබෙනවා. ඔන්න බලන්න 110 වෙනි ගාන. 110 වෙනි ගාන කියනවා මෙන්න මේව කතාව. සමචතුරස්‍ර හැඩසි මෙම ගේට්ටු පියන සෑදීමට අවශ්‍ය කම්පිවල මුළු දිගස උදාහරණ පේනවද? සමචතුරස්‍රාකාර ගේට්ටු කියන හදනවා මේ පැත්තේ 1.2 මීටර. ඒ වගේම මේ පැත්තත් 1.2 මීටර. කම්පි කූරු මෙතෙන් දෙනවා 1යි
ගණන් කරන්න පුතේ 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි තව එකක් එනවා පුතේ 5යි මේ අතර කම්බි කූරු 5ක් තියෙනවා එහෙම නේද පැහැදිලි දැන් මෙතන කූරු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා මේ පැත්තට කූරු 1යි මේ පැත්තට කූරු 1යි එතන කූරු කියක් දෙකක් තියෙනවා කොහොම කූරු කියක් තියෙනවද පුතේ කොහොම කතා කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි උඩ කූරයි යට කූරයි ඔක්කොම කූරු 9යි කූරු 9යි එක කූරක දිග මීටර 1.2යි එක කූරක දිග එක කම්බි කූරක දිග මීටර 1.2යි එතකොට 1.2යි මීටර කියන එක තමයි ගුණ වෙන්න ඕනි 9 බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි උඩ 1යි 8යි 1යි 9යි 9 වරක් 2 18න් ගන්න එකක් ඉතින් 9 වරක් 9 1යි 10යි 10.8යි මීටර කියලා අවසන් පිළිතුර ලැබෙනවා ආයි කියනවා පුතා සමචතුරස්‍රය හැඩදී මෙම ගේට්ටු පියන සෑදීමට අවශ්‍ය කම්බි කූරුවල මුළු පිට. ඔයාලට පේනවනේ මේ අතට එක කූරක් ඕන මේ අතට එක කූරක් ඕන. කූරු දෙකක් හරස් අතර තියෙනවා. කෙලින් අතට කූරු තියෙනවා 1 2 3 4 5 6 7. ගණන් කරලා බලන්න පුතේ මේකේ වෙනසක් තියෙනවද නැහැනේ. ගණන් කරන්න 1 2 3යි 4යි 5යි 6යි 7යි. කූරු 7ක් තියෙනවා. 7යි උඩට 1යි යටට 1යි 2යි 9යි. 1.2ක් මීටර වාගේ 9. තේරුණාද පුතේ? පැහැදිලි. එතකොට මෙන්න බලන්න මෙතන හොඳට අහගෙන ඉන්න වෙන කතා නවත්ත. කූරු 9ම දිග දීලා තියෙනවා. එතකොට 10.8ක් මීටර මේකට අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා පුතාලත් එක්ක ඔන්න ඊළඟ කොටස හොඳට අහගන්න වෙන නවත්තලා. කියනවා මෙන්න මෙහෙම මිනුම් සදාත් කරලා තියෙනවා සෙන්ටිමීටර් වලින් ඝන කාපයේ පරිමාව. ගන්න පේනවා මෙහෙම දීලා තියෙනවා. ඝන කාපයක් මේ ආකාරයෙන් මෙතනින් මෙහෙම මෙහෙම ආකල්ලා තියෙනවා. මෙතන දීලා තියෙනවා 8යි මේක 5යි. මෙතන 12.5යි. අපිට දීලා තියෙන මේ රූපේ සියලු මිමි සෙන්ටිමීටර් වලින් දියයි. අපි ගන්න පුතේ පරිමාවස්ස කතා කරන්න පුතේ මේ වගේ ඝන වස්තුවක පරිමාවස්ස යන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එතන පුතා දන්නවා පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එතන දිග 8යි නෑ දිග 12.5යි 12.5යි මොනවා cm පළල 8යි cm උස 5යි cm එනවා 12.5 දීලා තියෙනවා. ඒක වැඩි කරනවා 8 වරක් 5 40යි cm වැඩි වුණාම cm 3 බලය cm 3 බලය ඇදලිද බලන්න දිග 12.5 පළල 8 උස 5 8 වරක් 5 40යි ඒක කුඩ කරනවා කාගෙන්ද 12.5 තේරුණාද පුතේ 12.5 බලන්න දැන් අපිට පේනවා බිඳුව දැම්මා 4 වරක් 5 20 බිඳුව දෙකක් ඉතිරි 4 වරක් දෙක 8යි 2යි 10 බිඳුව එකක් ඉතිරි 4 වරක් 4යි 1යි 5යි දශම ස්ථානයක් දුවා වර්ග සෙන්ටිමීටර් 3 බලය නෙමෙයි දිගේ බලය. ආනේ මේ බලයේ පුතේ ඝන සෙන්ටිමීටර් බලන්න ආයෙත් සරයක් ග්‍රහගන් 12.5යි දිග පළල 8යි උස 5යි 12.5 8 වරක් 5 40 කියන 40 ගුණ කර බිඳුව දැම්මා 4 වරක් 5 20 බිඳුව දෙකක් 4 වරක් 2 8යි 2යි 10 බිඳුව එකක් 4 වරක් 4යි 1යි 5යි දශම ස්ථානයක් කිව්වා ඝන සෙන්ටිමීටර් 500ක් කියවේ. ඔයා දන්නවා යම් සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කරනකොට අපි චූටි වෙලාවකට දශම අමතක කරලා එන උත්තරේට දශම ස්ථාන ගන්න ගැනලා තවන්නයි. ඒක තමයි වෙන්නේ. මොකද යනවා මම ඊළඟට පුතාලගේ 112 වෙනි ගන්න. සමපාද ත්‍රිකෝණේ හා සමචතුරස්‍රයේ පරිමිතින් සමානයි. සමපාද ත්‍රිකෝණයේ හා සමචතුරස්‍රයේ පරිමිතින් සමානයි. සමපාද ත්‍රිකෝණයක පාදයක දිග සෙන්ටිමීටර් 12ක් නම් සමචතුරස්‍රයේ පාදයක දිග කීයද කියලා. පුතා මම මේ කතා කරන්නේ 112
12 වෙනි ගාන. මේක 111. මේ ගාන 111. 112 වෙනි ගානේ දීලා තියෙනවා පුතා. සමපාද ත්‍රිකෝණය. දන්නවා සමපාද කියන්නේ පාද තුනම දිගින් සමාන. පාද තුනෙන් දිගම සමානයි, තුනම සමාන නිසා ඒක සමපාද ත්‍රිකෝණය. මේ සමපාද ත්‍රිකෝණයේ පරිමිතිය වටේදී සමානයි. සමචතුරස්‍රයක පරිමිතිය එයාටත් වටේදී මේ පාදෙට සමානයි කියලා කියනවා. සමචතුරස්‍රේ පාදයක දිගට ත්‍රිකෝණේ පාදයක දිග සමානයි කියලා නෙමෙයි කියන්නේ. සමචතුරස්‍රේ පරිමිතිය ත්‍රිකෝණේ පරිමිතියට සමානයි කියලායි මේ කියන්නේ. සමචතුරස්‍රේ පරිමිතිය ත්‍රිකෝණේ පරිමිතියට සමානයි කියලායි මේ කියන්නේ. ඔන්න සමචතුරස්‍රේ අපි ඉස්සෙල්ලා ත්‍රිකෝණේ පරිමිතිය හොයමු. ත්‍රිකෝණේ පාදයක දිග දීලා තියෙනවා. ත්‍රිකෝණයේ පරිමිතිය. ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි පාදයක දිග සෙන්ටිමීටර් 12 නම් ඒ වගේ තුනක්. එතකොට ඒ වගේ තුනක් කියලා කියන්නේ තුනෙන් ගුණ කරා 3ක් 1 6යි 3ක් 1 3යි සෙන්ටිමීටර්. සමචතුරස්‍රයේ පරිමිතිය එමමයි. සමචතුරස්‍රයේ පරිමිතියයි මේ පරිමිතියයි සමානයි නෝනේ. එහෙනම් සමචතුරස්‍රයේ පරිමිතිය ඒකම නිසා ඒක ලියන්න යන්න ඕනේ. ලියනවා සමචතුරස්‍රයේ පාදයක දිග. සමචතුරස්‍රයේ පාදයක දිග සමානයි 36 cm කියන එක බෙදනවා පුතේ 4. ඇයි 4 බෙදන්නේ? ඇයි පුතේ පාද 4ක් සමචතුරස්‍රයට තියෙනවා. පාද 4ම දිගින් සමාන නිසා ඒක 4ෙන් බෙදෙනවා. 4 වරක් 9යි සෙන්ටිමීටර් කියලා අවසන් පිළිතුරේ. දැන් අපි යනවා 113 වෙනි ගාන. 113 වෙනි ගානෙන් අහන්නේ මෙහෙම එකක්. බලාගන්න පුතේ. වෘත්තයක හා සම්බන්ධ තොරතුරු අපේ ප්‍රශ්න කරනවා මෙතන. අහගන්න. දැන් අහනවා පුතා මෙම වෘත්තයේ කේන්ද්‍රය O වේ. 113 වෙනි ගාන ගැන කතා. කේන්ද්‍රය O. මෙන්න රේඛාව, මෙන්න අනිත් රේඛාව. මෙන්න මේ විදිහට ලකුණු කරගෙන යනවා. බලන්නකෝ. ඕන. මේ O කේන්ද්‍රය. මේක A, මෙතන B, මෙතන B පුතේ. මෙතන තමයි D අකුරේ. මෙතන තමයි C N. මෙම වෘත්තයේ කේන්ද්‍රය OB. AB හැදින්වෙන විශේෂ නම මොකක්ද කියලා. AB හැදින්වෙන විශේෂ නම මොකක්ද? AB හැදින්වෙන විශේෂ නම විස්කම්භය. එයා විස්කම්භය. වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරන රේඛාව වෘත්තයේ විස්කම්භය. ඒකට AB රේඛාවේ නම තමයි විස්කම්භය. ඊළඟට කියනවා මෙන්න මෙහෙම එකක්. පාට කියන්න උඹ ශක්තිය නෑ. ආදී ශක්තිය වෘත්තයේ විස්කම්භය. ABට සමාන දිගින් යුත් අනිත් සරල රේඛාවක් මොකක්ද? ABට සමාන දිගින් යුත් අනිත් සරල රේඛාවක් මොකක්ද? අනිත් සරල රේඛාව අනිත් විස්කම්භය. කවුද? DC. එක විස්කම්භය දෙවෙනි එක තමයි DC පාද. DC පාද. රොම්බිලක්න් තුනේ මොකද තුන්වෙනි ගහන දිගින් සමාන රේඛා ඛණ්ඩ තුන කුමක්ද? දිගින් සමාන රේඛා ඛණ්ඩ තුනක්. ඔන්න පුතේ මම කියනවා මේක O කේන්ද්‍ර. O වල ඉඳලා D type, O වල ඉඳලා B type, O වල ඉඳලා C type, O වල ඉඳලා A type. දිගින් සමාන රේඛා ඛණ්ඩ තියෙනවා 4ක්. මොනවාද? වෘත්ත අරයෝ. සමාන ඒවා තමයි OD කියන පාදය, OB කියන පාදය, OC කියන පාදය සහ OA කියන පාදය. OD කියන පාදය, OB කියන පාදය, OC පාදය, OA පාදය. දිගින් සමාන පාද. සර් ඔව් කියන්න. සර් CB පාදයයි BD පාදයයි AD පාදය ගන්න බැරිද? බඩගින පුතේ CD පාදයයි BD පාදයයි AD පාදයයි. නෑ සර් CB CD පාදයයි D නෙමෙයි සර් B. CE පාදය. CB මෙයා ඔව් දැක්කද? CB පාදය. ඒක බෑනේ එහෙම සදානම් නෑනේ කොහෙවත් දීලා නෑනේ පුතේ. ජයෝ මේ ජයයන් සමානයි කියලා දීලා නේ. ඒ නිසා ඒක වැරදි.
ඒක අන්න කේන්ද්‍රයේ ඉඳලා පරිධියට ඇති දුර සමානයි කියලා පුතා දන්නවා. එතකොට අරයෝ තමයි මේකට ගන්න පුළුවන් වෙන්නේ OC, OB, OD, OA. අන්න ඒගොල්ලෝ තමයි සමාන අය. ඊළඟට අහනවා දිගින් සමාන රේඛා ඛණ්ඩ තුන කුමක්ද? තුන නෙමෙයි එතන තියෙනවා ඇත්තටම හතරක්ම තියෙනවා. තුනක් ලියන්න. සමද්විපාද ත්‍රිකෝණ දෙකක් නම් කරනවා. මේ තියෙන එක සමද්විපාද එකක්. ඇයි පුතේ මේ පාදෙට මේ පාද සමානයි. සමද්විපාද එකක්. මෙන්න මේකක් තමයි තියෙන්නේ. සමද්විපාද ත්‍රිකෝණ. මේකත් සමද්විපාද ත්‍රිකෝණ. දෙකක් නම් කරන්න වඩ තුනක් තියෙනවා. OAB, OBB, OBC සමද්විපාද ත්‍රිකෝණ තමයි අපි ඒක කතා කරන්නේ. ඊළඟට අහනවා අඳුරු කළ ඇති කොටසේ වර්ගඵලය සොයන්න. අගල පුතේ අඳුරු කළ තියෙන කොටස වෙන්නේ ලොකු ත්‍රිකෝණාංශයක වර්ගඵලයේ කුඩා සමචතුරස්‍රයක් කපලා අයින් කරනවා. ලොකු සමචතුරස්‍රයක් නෙමෙයි ලොකු ත්‍රිකෝණාංශයක් අඩු කරලා තියෙනවා. ලොකු ත්‍රිකෝණාංශයේ සමචතුරස්‍ර කැලක් මෙහෙම අයින් කරලා. මේ සමචතුරස්‍ර කැලක් මෙතනින් අයින් කරනවා. එතකොට මෙන්න මේ ටික තමයි ඉතුරු ටික. බලා ගන්න පුතේ. ඔන්න. දැන් අහන දේ බලන්න හොඳට අවබෝධ කරගන්න. මොකක්ද කියන්නේ? ඔන්න අපිට කියනවා පුතා මෙතනදී දිග 14යි. මේ ලොකු රූපයේ දිග 14යි සෙන්ටිමීටර්. ලොකු රූපයේ පහළ තියලා තියෙනවා 10යි සෙන්ටිමීටර්. මේ කපලා අයින් කරපු කෑල්ල මේ පැත්තත් 3යි cm මේ පැත්තත් 3යි cm කියලා තියෙනවා. එතකොට අපි දන්නවා මෙතනදී ලොකු ත්‍රිකෝණාංශයේ වර්ගඵලය හොයලා මේ කුඩා සමචතුරස්‍රයේ වර්ගඵලය හොයලා ඒ දෙන්න අඩු කරාම තමයි මේ අඳුරු කළ කොටසේ. එහෙනම් අපි බලන්න ඕනේ විශාල ත්‍රිකෝණාංශයේ වර්ගඵලය. විශාල ත්‍රිකෝණාංශයේ වර්ගඵලය වෙන්නේ දිග 14යි පළල 10යි 14 වරක් 10 140ක් වර්ග සෙන්ටිමීටර්. 140යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි දිග 3යි cm පළල 3යි cm. 3 වරක් 3 9යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 9ක් කියලා ඊළඟට 115 වෙනි ගන්න. දිනපතා ඇවිදීමේ යෙදී සිටින පුද්ගලයෙක් උදෑසන කාලය කිලෝමීටර් 3යි මීටර 400ක් දුර ගමන් කරන අතර එම මාර්ගයේම ආපසු පැමිණීම සතියේ දින 5 තුලම ඇවිදීම කරන්නේ නම් ඔහුගේ දින 5 තුල ඇවිදින සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් කීයද? ඔන්න බලන්න මගේ පුතේ. දිනපතා ඇවිදීමේ යෙදී සිටින පුද්ගලයෙක් උදෑසන කාලේ කිලෝමීටර් 3යි මීටර 400ක් දුර ගමන් කරන අතර එම මාර්ගයේම ආපසු පැමිණ සතියේ දින 5 තුලම ඇවිදීම කරන්නේ. එතකොට මගේ පුතා කියන්නේ 3යි 400ක් යනවා. 3යි 400ක් දවසකට එනවා. 3යි 400ව දෙකක් දවසකට දවස් 5ටයි වගේ 10ක්. ඇයි පුතේ? 3.3යි කිලෝමීටර් 3යි 400ක් මීටර දුර යනවා. යනවා ඒ ප්‍රමාණය එනවා ඒ ප්‍රමාණය. යනවා එනවා කියලා දවසකට දෙකක්. එතකොට දවස් 5කට බලන්න ඒ වගේ 10 ගුණ කළා නම් හරි නේද පුතේ? අන්න 10 ගුණ කරා. උදාහරණ ලේසි මේක එක රාශියකට ගෙනාවම කිලෝමීටර් 3 කියන්නේ 3400යි මොනවද? මීටර. ඒක ගුණ කරනවා 10. බිඳුවයි දැම්මනේ හරිනේ 34000 බිඳු 3යි මීටර. ආන් එක 10 බෙදනවා උත්තරය 34යි කිලෝමීටර් කියලා අවසන් පිළිතුර ලැබෙනවා. කිලෝමීටර් 34. බලන්න පුතේ කරපු දෙය පැහැදිලිද කියලා. 3යි km 400යි m 3යි කිලෝමීටර් කියන එක මීටර කරනකොට පුතේ 3000ක් වෙනවා. 3000යි 400යි 3400. 3400 ගුණ කරාම 10න් 34000. 10න් 34යි කියන්නේ මේක දවස් 5ට කිලෝමීටර් 34ක් උදා ඉඳලා. එර්නානේ පැහැදිලි. ඔත අවධානයෙන් ඉන්න ඕන. නැත්නම් මේ ඉගෙන ගන්න දෙයක් වැඩක් නෑ. දවසකට යනවා කිලෝමීටර් 3යි 400. ආයි එනවා. ඒක දවසට ඒ වගේ දෙකක් යනවා. දවස් 5ට දෙවරක් පහ 10ක්. මේක සැරේ එහෙම කරා. එච්චර සරලද බලන්න මේ.
තේරුම් අරගෙන කරන්න. 116 වෙනි ගාන. AB සරල රේඛාව සෙන්ටිමීටර් 5ක් දුර වනසේ අඳි. ඒ කේන්ද්‍රය වන අරය 300 වන වෘත්තයක්ද B කේන්ද්‍රය වන අරය 3 වන වෘත්තයක්ද අඳි. හරිම ලේසි. මෙන්න මෙහෙමනේ ඔගේ. පුතා AB රේඛාව 5ක් දුරට අඳි. 116 වෙනි ගාන. සරල රේඛාව ගෙවා ලක්ෂ ලකුණු කළ මෙතෙන් නේද? කම කටුවට සෙන්ටිමීටර් 5ක් අරගෙන ඒවල තියෙන මේම චාප් එක ගන්නවා එක B. මෙතන 5 cm කියලා ලියමු. දැන් කම කටුවට 3ක් අරගෙන ඒවල තියලා වෘත්තය ගහනවා. ඊළඟට කම කටුවට ආයෙම 3 ගන්න ඕනේ නැහැ. එතන තමයි තියෙන්නේ. ආයෙම අඳිනවා මේ වගේ වෘත්තයක්. කොහොම හරි ඔය රවුන්ඩ් එකේ එක සයිස් දෙන්න ඕන මගේ මේක සයිස් දෙකක් වුණා. මේ විදිහට දෙකලකින් කැපෙන්නත් ඕන. එච්චරයි පුතේ කියන්නේ. ආයි කියනවා පහක රේඛාවක් අරගෙන ලක්ෂ ලකුණු කළේ දාලා කම්පටවල පහක් තරම් කාපි ගාලා ඉඳලා දාලා ඒවල කියලා තුනක් දිග රවුමක් අඳිනවා අරය තුනක් වන රවුමක් අඳිනවා B වල කියලා අරය තුනක් වන රවුමක් අඳිනවා මේ රවුන්ඩ් එක වගේ නෙමෙයි උදාට එක හා සමාන රවුන්ඩ් එකක් ඒවි තමයි පුතේ ගාන දෙවරදි වෙන්නේ එක හා සමාන රවුන්ඩ් එකක් A කේන්ද්‍රය වෙන එකක් B කේන්ද්‍රය වෙන තව එකක් ඔන්න ඔය විදිහට පැහැදිලිද පුතා? හරි. ඒක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අහනවා මෙන්න බලන්න. පුතේ 117 වෙනි ගාන. 117 වෙනි ගානේ තියෙනවා ලීටර් 5කින් අඩු කරන්න කියනවා පුතා. ලීටර් 5කින් අඩු කරන්න කියනවා. දැක්කද මම ලීටර් 5 කිව්වේ? ලීටර් 5යි මිලිලීටර් නේ. එහෙම නැත්නම් පුතාට පුළුවන් මේක එක රාශියකට ගේන්න. ඉස්සෙල්ලා අපි මේ ගාන ලියාම ලීටර 5න් අඩු කරන්න කියනවා පුතේ. ලීටර් 3යි මිලිලීටර් 780ක් කියන. අන්න ඔය ටික අඩු කරන්න තියෙනවා. ඒතර ලීටර් 3යි මිලිලීටර් 780ක්. එතකොට පුතේ ඔයාලට පුළුවන් මේක ඔක්කොම එක රාශියකට ගෙනාවොත් ගාන හදන්න ලේසි. නැත්තම් ලීටර් මිලිලීටර් කියලා වෙන් වෙන්ව දාගෙන යන්න. ආදන්නවා ලීටර් 5යි කියන්නේ එතන මිලිලීටර් 5000ක් තියෙනවා. මිලිලීටර් 5000යි ලීටර් 3යි 780යි කියන්නේ 3780 මිලිලීටර්. මෙයාගේ අඩු කරනවා. එතෙන්ට මිලිලීටර් කියලා එනවා. බිත්තුවේ බිත්තුවක් අඩු කරා බිත්තුවයි. 10න් 8ක් අඩු කරා 2යි. 9න් 7ක් අඩු කරා 2යි. 4න් 3ක් අඩු කරා 1යි. අවසන් පිළිතුර 1220 එනවා මිලිලීටර්. ආයෙත් ලියනවන ලීටර් 1යි මිලිලීටර් 220යි කියලා අවසන් පිළිතුර එනවා. ලීටර් 1යි මිලිලීටර් 220යි කියලා තේරුනේ නැති අතුසන් පුතේ. උදායම සරක් කියන හොඳ අවධානයෙන් අහගන්න. මේක බලන්න පුතා. 5L 5L කියන්නේ ලීටර් 5. 3L 780යි කියන්නේ ලීටර් 3යි මිලිලීටර් 780. ලීටර් 5යි කියන එකට 5000 මිලිලීටර්. 3යි 780යි කියන්නේ 3780 මිලිලීටර්. අඩු කරනවා 0යි 10යි ළඟනේ මේ රහින්ගම් ගින්නාව මෙතන 10 වෙනවා. ඒක 9 වෙනවා ඊළඟට එතන 10 වෙනවා. ඒ 10යි 8ක් 2යි. 9යි 8ක් 9යි 9යි 8ක් 2යි. මෙතන 4නේ 4න් 3ක් 1. මිලිලීටර් 1220යි කියන්නේ ලීටර් 1යි මිලිලීටර් 220යි කියලා අවසන් පිළිතුරේ. ලීටර් 7යි මිලිලීටර් 450යි කියලා දීලා තියෙනවා. මෙන්න මේක ගුණ කරන්න ඕන අපේ. දැන් පුතේ මේක ගුණ කරන්න පුළුවන් බැරි නෑ ඔබ රාශි දෙකක් තියාගෙන. නමුත් ඉතින් මගේ යෝජනාව ඔයාලා චුටි ළමයිනේ තම මේව වර්ධින. ඒ නිසා මගේ යෝජනාව මේක කෙලින්ම 7450ක් වැඩි කරන්න. ඒ කොහොමද ඒක කරන්නේ? ඔයා දන්නවනේ පුතේ. මම කතා කරන්නේ 118 වෙනි ගාන. මෙතන ලීටර් 7යි කියනකොට එතන 7000. 450යි කියන්නේ 7450යි. අන්න ඒක ගුණ කරනවා අටේ. අටවරක් බිඳුවයි. අටවරක් 40 බිඳුව 4ක් ඉදිරි. අටවරක් 4 32 4යි 39 9 3ක් ඉදිරි. අටවරක් 56යි 3යි 59යි. දැන් ලේසියිනේ පුතේ. ලීටර් 59යි. අයියේ මේක සැට ගත්තේ 10 වා 59. 59000 කියනකොට 10 වා 59. සහ 600යි ml 600යි ml බලන්න 7450 ගුණ කරනවා 8 නේ
අටවරක් බිඳුව බිඳුවයි අටවරක් 40 බිඳුව 4ක් ඉතිරි අටවරක් 4 32යි 4යි 38යි බලන්න පුතේ අටවරක් 4 30යි 6 අටවරක් 4 32යි 32යි 4යි 30යි 6 3ක් ඉතිරි අටවරක් 4 56යි 3යි 59 ලීටර් 59යි මිලිලීටර් 600යි කියලා අවසන් පිළිතුරේ ඔක තමයි උත්තරය. තව තියෙනවා ඒ වගේම අන්න පුතේ ඊළඟට තියෙන බෙදීම හොදේ බෙදීම ලකුණ වැටිලා. ඔන්න බෙදීම 119 වෙනි ගානේ තියෙන්නේ 8යි ලීටර් 360 මිලිලීටර් බෙදනවා කාගෙන්ද පහෙන්. ඔයා දන්නෝ මේ බෙදනකොට නම් එක රාශියකට ගේන එක ගොඩක්ම වැඩ. මොකද බෙදන එක තමයි අපිට පටලැවෙන්නේ. 8360 ඔන්න බෙදනවා පුතේ පහෙන්. ඇයි 8000 උනේ? ලීටර් 8. ඒකට 10 8. පස්සරක් 1 5යි. අඩු කරාම 3. 33ට පස්සරක් 6 30යි. අඩු කරා 3. 36යි. පස්සරක් 7 35යි. අඩු කරා 1. හරිද? ඒක මෙතෙන්ට ගමු. අර බිඳුව ගත්තම 10යි. පස්සරක් 2 10යි. අඩු කරා 2. බලන්න පුතේ 1662යි මිලිලීටර්. ඒ කියන්නේ ලීටර් 1යි මිලිලීටර් 662යි කියලා අවසන් පිළිතුරේ. කියන කතාව බලන්න. ලීටර් වශයෙන් වෙනම කියනවා මිලිලීටර් වශයෙන් වෙනම කියනවා ආයි ලීටර් මිලිලීටර් දෙජාතියක් තියෙනවා. අපිට මේක සුළු කරන්න. මම මේ කතා කරන්නේ 120 ගා. ඔන්න ලීටර් 3. එතකොට මිලිලීටර් එයාගේ නෑ. ඔන්න මිලිලීටර් එයාට නෑ. ලීටර් 4යි මිලිලීටර් 580යි. ලීටර් නෑ මිලිලීටර් 760යි. ඔන්න එකතු කිරීම කරමු. බිඳුවයි 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 බිඳුව. 8යි 6යි 14යි 4 එකක් ඉතිරි. 7යි 5යි 12යි 1යි 13යි 3 එකක් ඉතිරි. 4යි 3යි 7යි 1යි 8. ලීටර් 8යි මිලිලීටර් 380. දැකද පුතේ? ලීටර් 3 තිබුණා මිලිලීටර් නෑ බිඳුව දැන්. එකද? ලීටර් 4ක් තිබුණා මිලිලීටර් 580ක්. ලීටර් නෑ මිලිලීටර් 760ක් තිබුණා. ඔන්න දැන් තුන් දෙනාම එකතු කරමු. එකතු කරනකොට අවසානයේ එනවා ලීටර් 8යි මිලිලීටර් 380. ඊළඟට 121 වෙනි ගාන ලීටර් මිලිලීටර් තමයි. හදන්න වෙලාව දෙන්නම් අහගෙන ඉන්න පුතේ. 1.5 බීම ප්‍රමාණය 20 දෙනෙක් අතර සමසේ බෙදුවේ. ඒ අයෙකුට ලැබෙන බීම ප්‍රමාණය. පුතා දන්නෝ මේ වගේ ගානක් හදන්න තියෙන ලේසිම දේ 1.5 ලීටර් කියන එක 1500ක් බවට පත් කරගන්නවා. ඒකව බෙදනවා කාගෙන්ද? 20ක්. මේ 121 වෙනි ගාන 20ක් බෙදන. පුතා දන්නෝ 15ට 20 වනේ 150ට 20 වහත. 4ක් බිඳුව බිඳුවයි 4ත් එක 14යි අඩු කරා 10යි. මේ බිඳුව පල්ලෙහාට ගෙන පුතා දන්නෝ 20 100ට 5ක් තියෙනවා. 5 පස්සරක් බිඳුව බිඳුවයි පස්සරත් එක 10යි අඩු කරා බිඳුව. 75යි මිලිලීටර්. එක් අයෙකුට ලැබෙන බීම ප්‍රමාණය මිලිලීටර් 75ක් කියන්නේ. හොඳේ. sorry. යෝගට් ඒක 122. මේ අඩංගු ජල පරිමාව කියන්නේ. මේ අඩංගු ජල පරිමාව. පුතා දන්නවා ජල පරිමාව බලන්නේ අපි ඉස්සෙල්ලා දිග ගුණ කරනවා පළල ගුණ කරනවා උසෙන්. දිග වැඩි පළල වැඩි උස. ඒතර දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියලා තමයි මෙයාගේ පරිමාව හොයන්නේ. ඒතර මේ මොහොතේ ජල පරිමාව නිසා සම්පූර්ණ වාචනයේ උස අපිට ගන්න ඕනේ නැහැ. උස හැටියට අපි ගන්න පුතේ වාචනයේ වතුර පිරිච්ච උස විතරයි. සම්පූර්ණ දිග ගන්න වෙන්නේ. මොකද ඒ දිගටම ජලය තියෙන්නේ. පළලක් සම්පූර්ණයෙන් ගන්න වෙන්නේ. මම කතා කරන්නේ 122 වෙනි එක. රූපසටහනක් ඇඳලා තියෙනවා මේ විදිහට. මේ රූපසටහනේ පාට පෙන්නලා තියෙන මෙච්චර උසට ජලය පිරීලා තියෙනවා. පේනවානේ? ඔව්. ඒ උස තමයි සදාහන් කරලා තියෙන්නේ 400. දිග 10යි. ඒ වගේම පළලක් 10යි. ඉතින් මේ අඩංගු ජල පරිමාව සමානයි දිග 10යි පළල 10යි උස 4යි. දහවරක් 10 100යි. සියවරක් අතර 400යි ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටර් කියන්නේ දරුවෝ මිලිලීටර් 400යි. මොකද එක ඝන සෙන්ටිමීටර් එක ඝන සෙන්ටිමීටරයක්
මිලිලීටර් 1ක්. 400ක් ml මිලිලීටර් 400. උතන දීලා තියෙනවා ඒකේ. ඊළඟට අහනවා 0.8ක ජලයේ ප්‍රමාණයක් ලැබුවොත් ජලයේ කොපමණ ඉහළ නැගී. මේකට දානවලු 0.8ක ජල පරිමාණ. හැදේ පුතේ පුතා දන්නෝ උස හොයන්නේ අතුලේ වර්ගඵලයෙන් බෙදලා. කවුද? ජල පරිමාණ අතුලෙන් බෙදලා. ඒක උසේ. ඇයි? පරිමාණ සමානයි අතුලේ වර්ගඵලයේ ගුණ කිරීම. උස ඒකනේ මේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඉතින් දිග ගුණ කිරීම පළල කියන්නේ පතුල තමයි. මේ දිග ගුණ කිරීම පළල කියන්නේ පතුල තමයි. පතුලේ වර්ගඵලය තමයි දිග ගුණ කිරීම පළල. පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස. අන්න පතුලේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල. එහෙනම් පතුලේ වර්ගඵලය 10 වරක් 10. ඒ කියන්නේ 10 වරක් 10 100. ඔන්න රෝමිලක්කන් දෙකකට මම උත්තරේ දෙන්නේ. දැමූ ජලය ප්‍රමාණය. දැමූ ද්‍රව ප්‍රමාණය. දැමූ ජලය ප්‍රමාණය. දැමූ ජලය ප්‍රමාණය 0.8 ලීටර. 0.8 කියන්නේ පුතේ 800ක් මිලිලීටර් නේ. 800ක් මිලිලීටර් කියන්නේ 800යි ඝන සෙන්ටිමීටර්. ඇදලි 800යි මිලිලීටර් කියන්නේ 800යි ඝන සෙන්ටිමීටර්. මිලිලීටර් 800යි ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 800. දැමූ ජලය ප්‍රමාණය 800යි ඝන සෙන්ටිමීටර්. ඒක තමයි පරිමාව ඝන සෙන්ටිමීටර් 800යි මිලිලීටර් 800යි ලීටර් 9.8 ලීටර් 9.8. එතකොට අපි දන්නවා ඔන්න පරිමාව සමානයි පතුලේ වර්ගඵලය එහෙම නැත්නම් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම ඔස්ස. දාපු ජල කඳේ හැඩයක් මේකම නිසා 800 දාන පරිමාවට. දිග වශයෙන් 10ක් පළල වශයෙන් 10ක් උස තමයි යහන්නේ. උසට දානු h. උසට ඉංග්‍රීසි වලින් කියනවා height. ඒ නිසා අපි ඒකට දානු h අකුරු. ඔන්න බලන්න පුතේ 10 වරක් 10 100යි 100 ගුණ කිරීම h 800යි මේ පැත්ත 100ෙන් බෙදනවා මේ පැත්තත් 100ෙන් බෙදනවා 100ට 100 කැපෙනවා h වලගේ සමානයි පුතේ 8යි 100 කොච්චරක් උසට ජල මට්ටම ඉහළ ගියාද පුතේ 8ක් සෙන්ටිමීටර 8ක් සූත්‍රය අර තමයි පරිමාව සමානයි දිග වැඩි පළල වැඩි අර ඝන වස්තුවට මේක දානකොට දාන වාජනයේ හැඩය ගන්නවා වතුර ප්‍රමාණය. මේ බලන්න. එතකොට මෙහෙම ජල මට්ටම ඉහළ නැග්ගනේ. ඉහළ නැගපු ජලයේ දිගත් 10යි, පළලත් 10යි. උස තමයි දන්නේ නැහැ. හැබැයි ආ පරිමාව දන්න. දිග වැඩි පළල වැඩි උස තමයි පරිමාව. පරිමාව 800. දිග 10යි, පළල 10යි. දවරක් 10 100යි. මේ පැත්ත 100 බෙදුවා, මේ පැත්තත් 100 බෙදුවා. h වලගේ 8යි කියලා උත්තරේ. ඉතින් තුන්වෙනි ගානේ කියනවා යෝගට් කෝප්පයක් සැදීමට කිරි මිලිලීටර් 50 අවශ්‍ය වේ. කිරි ලීටර් 20කින් කොපමණ යෝගට් සැදිය හැකිද? පුතා කියන්න බලන්න. කිරි ලීටර් 20ක් කියනකොට පුතේ කිරි ලීටර් 20ක් කියනකොට එතන තියෙනවා දරුවෝ මිලිලීටර් 20000ක්. ලීටර් 20ක් කියනකොට එතන මිලිලීටර් කියන්නේ පුතේ 20000ක්. එතකොට 20000 එක යෝගට් කෝප් එකට ඕන වෙන්නේ මිලිලීටර් 50යි. එක යෝගට් කෝප් එකට ඕන වෙන්නේ මිලිලීටර් 50ක ප්‍රමාණය. එතකොට අපි දන්නවා මෙතන තියලා තියෙනවානේ යෝගට් මිලිලීටර් 50ක් නේ ඕන එකකට. එකකට මිලිලීටර් 50යි ඕන වෙන්නේ. යෝගට් මිලිලීටර් 50 ඒවා කීයක් තියෙනවද කියලා නෙමෙයි අහන්නේ. එතකොට අපි දන්නවා පුතා ඊට කිරි ප්‍රමාණය කොච්චරද 123 වෙනි කාරණා මම මේ කතා කරා. කිරි ප්‍රමාණය 20 ලීටර්. ඒ කියන්නේ 20000 මිලිලීටර්. 20000 මිලිලීටර්. එතකොට මගේ පුතේ අපි දන්නවා මේක 50ම කීයක්ද කියලා නෙමෙයි අහන්නේ. යෝගට් සෑදිය යෝගට් ගන්න. ආගෙන ඉන්න පුතේ සෑදිය යෝගට් ගන්න. ඔය මයික් එක ඔෆ් කරගන්න සතෙව්. එතකොට 20000 බෙදනවා කාගෙන් 20000 බෙදනවා 50. හරිද? දෙකට නෑ 20ට නෑ 200ට 50ම 4යි. 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 5 20යි. අඩු කරා බිඳුවයි. මේ බිඳුව පල්ලෙහාට ආවා. 50 වරක් බිඳුව බිඳුවයි අඩු කරා බිඳුවයි.
මේ බිඳුව පල්ලෙහාට ආවා. පළස්සරක් බිඳුවයි අඩු කරා බිඳුව. ඔක යෝගට් හදන්න පුළුවන් පුතේ 400ක්. කොප්ප 400ක් හදන්න පුළුවන්. අයමසරක් කිවහගෙන මේ වගේ ගානක් බෙදා ගන්න යන්න එක සැරේට පුතාට අපහසුයි නම් ඕන නම් පුතාට මේව ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ 20000 බෙදනවා 50 කියලානේ. ඔයාලට පුළුවන් මේ බිඳුවට බිඳුව කපලා 2000 බෙදන්න කාගෙද? 5. 2000 බෙදන්න පුළුවන් කාගෙද පුතේ? 5. බලන්න. එතකොට අපි කරන්නේ 2000 බෙදනවා 5. 5 4 20යි අඩු කරා බිඳුවයි. මේ බිඳුව පල්ලෙහාට ආවා 5 බිඳුවයි අඩු කරා බිඳුවයි. මේ බිඳුව පල්ලෙහාට ආවා 5 බිඳුවයි අඩු කරා බිඳුව. දැක්කද පුතේ? ඔයාලට එක සැරේට 50න් බෙදන්න බැරි නම් දෙන්නම බිඳුව කපලා අපිට පුළුවන් පුතේ 8යි දෙකම බිඳුව කපලා දාලා කුඩා කරලා. එතකොට 50න් බෙදන්න ඕනේ. ඔයාලට පුළුවන් 5න් බෙදලා යන්න. 5 4 20යි අඩු කරා බිඳුවයි. මේ බිඳුව පල්ලෙහාට ආවා 5 බිඳුවයි අඩු කරා බිඳුවයි. මේ බිඳුව පල්ලෙහාට ආවා 5 බිඳුවයි අඩු කරා බිඳුව. අවසානයේ යෝගට් 400කද කිරි තියනවා ලීටර් 20ක් තුන. දැන් පුතා ඊළඟට කියනවා මෙම ගණකයේ ධාර්යක දිග දෙගුණ කළ විට පරිමාව කී ගුණයකින් වැඩි වේ? දැන් මේ තියෙන ඝන වස්තුවේ ධාර්යක දිග 5යි පුතේ. කියන්නේ යා දෙගුණ කරොත් මොකද වෙන්නේ කියලා? ධාර්යක දිග සෙන්ටිමීටර් 5 තිබිච්ච එක එයා දෙගුණ කරොත් ධාර්යක දිග 10ක් වෙනවා. 10යි. ධාර්යක දිග 10ක් වෙනවා. එතකොට අපෙන් අහන පරිමාණය කී ගුණයකින් වැඩි වෙනවා? ඉස්සෙල්ලා බලන්න ඕන 124 වෙනි ගානේ දී ඇති ඝන වස්තුවේ පරිමාව. දී ඇති ඝනකයේ පරිමාව. දී ඇති ඝනකයේ පරිමාව සමානයි දිග 5යි පළල 5යි උස 5යි. 5 25යි 125යි ඝන 125යි පුතේ ඝන සෙන්ටිමීටර් ප්‍රමාණය. මේ දෙගුණ කළ විට දෙගුණ කළ ඝන වස්තුවේ පරිමාව දෙගුණයක් කළ වස්තුවේ පරිමාව දිග 10යි පළල 10යි උස 10යි. එතකොට 10 වරක් 10 100යි 100 වරක් 10 10යි ඝන සෙන්ටිමීටර් 10යි. දැන් පුතා මට කියන්න එක ගුණයක් වුණොත් 125යි දෙගුණයක් වුණොත් 10යි. මෙයා කී ගුණයක් වෙලාද කියලා අහන්න. බලන්න පුතේ 18 තියෙන 125 කීයද කියලා 125 දෙකක් 250යි 250 4ක් 10යි. එතකොට කී ගුණයක් 8 ගුණයක් 8 ගුණයකි පරිමාව 8 ගුණයකි. ඇයි එහෙම කියන්නේ? ආයි කියනවා ඝනකයේ දිග 5ක් පළල 5යි උස 5යි 5 25යි 25 125යි. ඒ ධාරයක දිග දෙගුණ කරා කියන්නේ 10ක් කරා. එතකොට දිග 10යි පළල 10යි උස 10යි 10 වරක් 10යි 100යි 100 වරක් 10යි 10යි ඝන සෙන්ටිමීටර් 10. උතේ පරිමාව දෙගුණයක් පරිමාව නෙමෙයි ධාරයක දිග දෙගුණ කරාම පරිමාව 8 ගුණයක් වෙනවා. බලන්න එක 125 ඒවා දෙකක් 250 250 ඒවා 4ක් 10යි. එතකොට 10 තුන 125 ඒවා 8ක් වෙනවා. මොන ගුණයක්ද? 8 ගුණයක්. 125 වෙනි ගාන හොනවා 125 වෙනි ගාන බලන්න පුතේ මේ 125 වෙනි ගානේ අඳුරු කළ ඇති පාරේ වර්ගඵලය පාරේ පළල 3යි වර්ගඵලය සොයන්නලු. මෙන්න මේක කියලා තියෙනවා ත්‍රිකෝණාශ්‍රය. මෙන්න මේ මායිම දිගේ අඳුරු කළා තියෙනවා. ඒ අඳුරු කළා තියෙන පාරක්. එයාගේ දිග මීටර් 80යි. මෙයාගේ පළල මීටර් 60යි. යාර පැත්තෙන් නම් උඩට පැහැදිලි වෙන්නේ. මේකේ 60යි මීටර. උතා කියන්නකෝ මේ දීලා තියෙනවා දිග 80යි පළල 60යි. හරිද? දිග 80යි පළල 60යි. පාරක් යනවලු මීටර් 3ක් පළල. පාරක් යනවලු මේකේ
පළල මීටර් 3ක් වන පාර. පළල මීටර් 3ක් වන පාරක් යනවා නම් වේගෙන් අහන ප්‍රශ්න බලන්න පුතේ. ආන්නේ පාරේ වර්ගඵලය. ඒතර පාරේ පළල 3යි නම් පාරේ පළල මීටර් 3යි නම් පුතා කියන්නේ මේක හොයන්න තියෙන ලේසිම ක්‍රමය. පාරසම ක්‍රමය ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඕනනම් පුතාට පුළුවන් මේක කඩේකින් මේක කරලා මේ කෑල්ල A කියලා අරගෙන මේ කෑල්ල B කියලා අරගෙන A කොටසේ වර්ගඵලය වෙනම හොයලා වර්ගඵලය හොයාගෙන B කොටසේ වර්ගඵලය හොයාගෙන කියන්නේ අඳුරු පුතා හරි අඳුරු ලොකු රූපයේ වර්ගඵලය හොයලා මේ පොඩි කෑල්ලේ වර්ගඵලය හොයලා අඩු කරාම එනවා කියන එක කියන්නේ මම කියනවා ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා මොකක්ද මේ දිග පාර කෑලි දෙකකට කඩා ගන්න කඩාගෙන A කොටස කියලා මේකේ හොයනවා වෙනවා පුතා මේකේ A කොටස මේ කොටස වෙනම හොයනවා ඒක B කොටස A කොටසේ වර්ගඵලය වෙනම හොයනවා B කොටසේ වර්ගඵලය වෙනම හොයනවා ඒ දෙක පසු එකතු කරනවා එහෙම කරන්න පුළුවන් නැත්තම් ලොකු පාරක් එක්ක ඉදමේ වර්ගඵලය හොයලා පාර හැර ඉදමේ වර්ගඵලය හොයනවා ඒ කොහොමද පාරත් එක්ක ඉදමේ දිග දීලා දිනනවා පාරත් එක්ක ඉදමේ පළල දීලා දිනනවා 60යි 80 මේ 80න් 3ක් අඩු වුණාම 77යි 60න් 3ක් අඩු වුණාම පුතේ 57යි ආන්නේ දෙන්න ගුණ කළා අපි ළමා ගන්නවා පුතේ පාර නැතුව වර්ගඵල මම හිතනවා ඊට වඩා අපිට ලේසි A කොටසේ වර්ගඵලය හොයලා B කොටසේ වර්ගඵලය හොයලා දෙන්න එකතු කරන්න මට කියන්නේ A කොටසේ දිග කීයද පුතේ චුට්ටක් බලන්න මේක බෝඩ් එක දිහා ඉප බලාගෙන A කොටසේ දිග කීයද සම්පූර්ණ දිග 80යිනේ මෙතනින් කෑල්ලක් අයින් වෙනවා අයින් වෙන කෑල්ල 3යි එහෙනම් A කොටසේ දිග 77යි A කොටසේ දිග 77යි එයාගේ පළල කීයද පුතේ පාරේ පළල 3යි 3 වරක් 21 එක දෙකක් ඉදිරි 3 වරක් 21යි 2යි 23යි වර්ග මීටර් 231යි B කොටසේ වර්ගඵලය සමානයි එයාගේ දිග නම් 60ම තියෙනවා එයාගේ දිග නම් 60ම තියෙනවා එයාගේ පළල 3 එහෙනම් 60 ගුණ කරනවා 3 බිඳුවයි 3 වරක් 6 18යි 180ක් වර්ග මීටර ආයි කියනවා බලන්න පුතේ A කොටසේ වර්ගඵලය දිග 80ක් තිබුණා පාරේ කෑල්ලක් මෙතනින් අයින් කරාම මේ ටික විතරයි මේ කොටසට වැටෙන්නේ. ඒතර 60න් 80න් 3ක් අඩු කරාම 77යි දිග. දිග 77යි නම් පළල 3යි නම් ඒකගේ වර්ගඵලය 77 වැඩි කිරීම 3. B කොටසේ වර්ගඵලය පුතේ දිග 60යි. දිග 60යි. ඇයි මෙතෙන්ටම ගත්තානේ. ඒතර දිග 60යි. එයාගේ පළල පාරේ පළල 3යි. එතකොට 180යි. පාරේ මුළු වර්ගඵලය මුළු පාරේ වර්ගඵලය සමානයි 231ට එකතු කරනවා 180 1යි 8යි 3යි 11න් එකක් ඉතිරි 4යි වර්ග මීටර් 411යි පාරේ වර්ගඵලය 126 වෙනි ගානේ 8යි cm 4යි mm ගුණ කරනවා 5 මම පුතාට යෝජනා කරනවා මේක හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. එක රාශියකට ගෙනල්ලා ගුණ කරන්න බෙදන්න යන්න ලේසි. එතකොට පුතා දන්නවා සෙන්ටිමීටර් 8යි කියන්නේ. සෙන්ටිමීටරයකට කියනවා පුතා මිලිමීටර් 10ක්. සෙන්ටිමීටරයකට මිලිමීටර් 10ක්. එතකොට 8ට 80ක්. 80යි 4යි 84ක්. 84ක් මිලිමීටර්. එය ගුණ කරන්න 5. මේක පහෙන් ගුණ කරනවට වඩා ලේසි පුතේ 8යි cm 4යි mm ගුණ කිරීම 5 එයා සමානයි 84යි mm ගුණ කිරීම 5 පස්සරක් 4 20න් බිංදුව දෙකක් ඉදිරි පස්සරකට 40යි 2යි 42යි මිලිමීටර් එතකොට පුතාට තේරෙනවා 420ක් කියනකොට 4යි 42යි සෙන්ටිමීටර් මිලිමීටර් බිංදුවයි කියන්නේ सेंटीमीटर 42ක් විතර. තේරුණේ නැති අර්ථස. හරි නේද? ඔන්න ඊළඟට යනවා පුතා. 4.59 127 වෙනි ගාන. 4යි මීටර්
59 සෙන්ටිමීටර්. ඔන්න යා බෙදන්න ඕන 3. උතා දන්නවා මේ 4යි මීටර. මීටරයකට සෙන්ටිමීටර් 100යි. 4යි මීටර කියනකොට පුතා එතන සෙන්ටිමීටර් තියෙනවා 400යි. ඒතර 459. 459 බෙදනවා 3. 459. මීටර 4යි කියන්නේ සෙන්ටිමීටර් 400යි. 400යි 59යි 459. තුන්වරක් එක 3යි අඩු කරාම 1යි. පහ පහලට ආවා. තුන්වරක් පහ 15යි අඩු කරා 0යි. 9 පහලට ආවා. තුන්වරක් 3 9යි අඩු කරා 0යි. උත්තරේ වෙනවා 153යි මොනවාද? සෙන්ටිමීටර්. ඒ කියන්නේ මීටර් 1යි සෙන්ටිමීටර් 53යි කියලා අපිට අන්තිමට ලියන්න පුළුවන්. මොකද මීටර් එකකට සෙන්ටිමීටර් 100ක් කියන නිසා. මීටර එකකට සෙන්ටිමීටර් 100ක් කියනවා 153යි කියන්නේ 100 100 එකයි 53යි මොනවද මිලි මේ සෙන්ටිමීටර මීටර එකයි සෙන්ටිමීටර් 53 මම 128 වෙනි ගාන කතා කරා 12යි මීටර 28යි සෙන්ටිමීටර එයා ගුණ කරන්න කියන 5 මම පුතාට යෝජනා කරනවා මේ වැඩි කිරීමේ බෙදීමේදී එකතු කිරීම අඩු කිරීමේදී යවන්නේ ගුණ කරනකොට බෙදනකොට විතරක් ඔයා මේක එක රාශියකට ගේන්න. මීටර් 12යි කියන්නේ සෙන්ටිමීටර් 1200යි. 1227 ගුණ කරමු 5. පස්සරක් අද 25 පාත් 3ක් ඉතිරි. පස්සරක් දෙක 10යි 3යි 13න් 3 එකක් ඉතිරි. පස්සරක් 3 15යි 1යි 16න් එකක් ඉතිරි. පස්සරක් 5යි 1යි 6යි 6635 මොනවාද සෙන්ටිමීටර්. එතකොට මේක මීටර් කරන්න 100 බෙදනවනේ. 100 බෙදනකොට 66යි 100න් 35යි සෙන්ටිමීටර්. උදේ 100 බෙදන්න ඕනෙත් නේ. ඔයා දන්නවා 100 බෙදනවා කියන්නේ අගේ ඉඳලා ඉලක්කම් දෙකක් අරගෙන ඒක සෙන්ටිමීටර් කරනවා. මේ කොටේ තියෙන ටික මීටර් කරනවා. දෙන්න දෙකම මීටර් සෙන්ටිමීටර් කරනවා. මේක මීටර් අරයා සෙන්ටිමීටර්. මීටර් 66යි सेंटीमीटर 35 मीटर 66 सेंटीमीटर 35 තේරුනේ නැති දරුවත් උත්සාහ ඊළඟට කියනවා පුතා 129 වෙනි ගාන 129 වෙනි ගානේ කියනවා මීටර් 12කින් අඩු කරන්න ඕනි 8යි මීටර් 75යි සෙන්ටිමීටර් ඕනනම් මේකත් එක රාශියකට ගෙනියන්න පුළුවන් නම් let's see that मीटर 12යි කියන්නේ දරුවෝ 1200යි සෙන්ටිමීටර්. මෙතන 875යි මොනවද? සෙන්ටිමීටර්. අඩු කරනවා මෙහෙම 10න් 5ක් 5යි. 9න් 7ක් 2යි. 11න් 8ක් 3යි. සෙන්ටිමීටර් 325යි. එතකොට සෙන්ටිමීටර් 325 කියන එක අපිට පුළුවන් ලියන්න මීටර 3කුයි සෙන්ටිමීටර් 25ක්. මීටර 3කුයි सेंटीमीटर 25 අන්න එහෙමයි අපිට ලියන්න පුළුවන්කම තියෙනවා. ඔන්න අන්තිම ගානේ පිටුවේ 130 වෙනි ගාන. ඒකේ කියනවා 8යි m 42යි cm. ගාන එකතු කරන්න ඕනි. උතේ 15යි m 89යි cm. 15යි m එකතු කිරීම 89යි cm. මෙතෙන්ට එනවා 9 2යි 11 1 එකක් ඉදිරි 8යි 4යි 12යි 1යි 13න් 3 එකක් ඉදිරි 8යි 1යි 9යි 9යි 5යි 14න් 4 එකක් ඉදිරි 2යි මීටර් 24යි සෙන්ටිමීටර් 31යි බලන්න ගන්න ඉස්සර 9යි 2යි 11න් 1 එකක් ඉදිරි 1යි 4යි 5යි 5යි 8යි 13න් 3 එකක් ඉතිරි 8යි 9යි 9යි 5යි 14න් 4 එකක් ඉතිරි 2 මීටර් 24යි සෙන්ටිමීටර් 31යි කියලා අන්තිමට උත්තරේ ඊළඟට කියනවා පුතා 131 වෙනි ගාන අනුපාත පාඩමට අදාළ 5:8 කියන අනුපාතයට තුල්‍ය අනුපාත තුනක් ලියන්න මොනවද පුතේ තුල්‍ය අනුපාත කියන්නේ තුල්‍ය කියන්නේ මේ දෙන්නම එකම ඉලක්කමකින් ගුණ කරනවා එහෙම නැත්නම් බෙදනවා
එහෙම හදන අනුපාත තුල්්‍ය අනුපාත. ඔබට පේනවා මේ දෙන්න ගුණ කරන්න පුළුවන්. නමුත් එකම ඉලක්කමක් නැහැ බෙදෙන ඉලක්කම. නිසා මෙයාව ගුණ කර කර අපි හදමු. කෙනෙකුට හිතනවා මේක දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 1000යි. එහෙනම් මේ පැත්තත් දෙකෙන් ගුණ කරන දෙවරක් 8000යි. මෙයා පහෙන් ගුණ ගන්නවා. 5 5 25යි. 5 8 40යි. 3 5 15යි. 3 8 24. ඔන්න අනුපාතය 5ට 8 10ට 16 25ට 40 15ට 24. තේරුණේ නැති අයත් උස්සන්න පුතේ. හොඳයි. ඊළඟට කියනවා මෙන්න මේ බලන්න පුතා 132 වෙනි ගාන රුපියල් 1800ක් A 90 B 90 C 4 A ට B ට C ට කොහොමද 5ට 3ට 1 අනුපාතයෙන් දෙන්න. ඊයන්ද පුතේ 1800. ඔයා කියන්න මෙයාට 5ක් දෙන්න. අරයට 3ක් දෙන්න. අනිකට 1ක් දෙන්න. අනුපාතානුකූලව 5යි 3යි 8යි 8යි 1යි 9යි 5යි 3යි 8යි 8යි 1යි 9යි. ඒතර අපි දන්නවා මුළු කොටස් වල එකතුව කොටස් ගන්න 9යි. එතකොට අපි කියන්න ඕන එක් කොටසක වටිනාකම එක් කොටසක අගය සමානයි රුපියල් 1800 වේදනාවේ 9 මුළු කොටස් ගන්න බෙද 9 වරක් 2 18යි බිඳුවයි බිඳුවයි එක් කොටසක අගය 200යි රුපියල් 200යි ඊළඟට පුතා මේ තුන් දෙනාට වෙන වෙනම බෙදන්න කියනවනේ A ට B ට C ට කොහොමද දෙන්න කියනවනේ එහෙනම් අපිට A ට ලැබුණු මුදල සමානයි රුපියල් 200 එක කොටසක වටිනාකම 200යි ඒට ඒ වගේ කොටස් හම් වෙනවා කිය 5 ඒක ගුණ කරනවා 5 පස්සලක් බිඳුවයි බිඳුවයි පස්සලක් 10යි ඒට හම් වෙනවා රුපියල් 10. එතකොට පුතා කියන්න බලන්න B ට ලැබෙන මුදල කීයද කියලා B ට ලැබෙන මුදල සමානයි එක කොටසක් රුපියල් 200යි B ට ලැබෙන ඒ වගේ තුනක් තුන් වරක් 6යි රුපියල් 600. C ට ලැබෙන මුදල හරිම ලේසි 200 වැඩි කරනවා එකෙන් රුපියල් 200. ආයි බලන්න හොඳට ගහ ගන්න පුතේ මේ අනුපාතානුකූල එකතුව තමයි 5යි 3යි 8යි 1යි 9යි. එතකොට මුළු කොටස් ගණන 9යි. 1800 බෙදනවා 9යි. එක් කොටසක් එතකොට රුපියල් 200. ඒ වගේ කොටස් A ට ලැබෙන 5 200 5. B ට ලැබෙන 3 200 3. A ට ලැබෙන 5 B ට ලැබෙන 3 එනෝනේ A ට 5 B ට 3 C ට 1. එහෙනම් C ට ලැබෙන මුදල මෙතන මම ලිව්වේ නේ 200 ගුණ කිරීම 1 රුපියල් 200. A ට රුපියල් 1000ක් හම් වෙනවා B ට රුපියල් 600ක් හම් වෙනවා C ට හම් වෙන රුපියල් 200. 133 වෙනි ගාන 7ට 3 අනුපාතයට ඉඩමක් අශාන් හා දමිත් අතර බෙදූ විට අශාන්ට පර්චස් 20ක් වැඩිපුර ලැබුණේ නම් මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද බලන්න පුතේ අශාන් හා කවුද අනිත් එක්කෙනා පුතේ අශාන් හා දමිත් අතර මේක තේරුණා නේද පැඩියෝ ඒක අමාරු නෑනේ අනුපාතය තුල්‍ය අනුපාතය කොට නැගිලා තුමිලක්කම කිව්ද නැත්තම ගුණ කර නැත්නම් බෙද දැන් මෙතනදී බෙදන්න බෑ ඒකට හේතුව 5 සහ 8 බෙදෙන ඉලක්කම නැහැ තමන් මෙයාව දෙකෙන් ගුණ කළා මෙයන් දෙක මෙයා 5න් ගුණ කළා මෙයන් 5 මෙයා 3න් ගුණ කළා මෙයන් 3 දැක්කද එකම දේ ගුණ කර නැත්නම් බෙද හදන අනුපාත තුල්‍ය අනුපාත කියලා කියනවා ඒක වැක්කෝ හරිනේ A ට B ට C ට තුන් දෙනාට මේක බෙදපු විදිය පැහැදිලි A ට 5ක් දෙන්න B ට 3ක් දෙන්න C ට 1ක් දෙන්න තුන් දෙනාටම දෙන්න තියෙනවා 9ක්. දර 1809 බෙදුවම රුපියල් 200යි. දර එක් කොටසක් රුපියල් 200යි. ඒට ලැබුණු මුදල 200 ගුණ කරා 5න් 10. 200 ගුණ කරා 5න් 10. B ට ලැබුණු මුදල එක් කොටසක් 200යි. ඒ වගේ කොටස් තුනක්. C ට ලැබුණු මුදල 200 ගුණ කරනවා 1. දැන් මෙතන අහන දේවල්. ඔන්න මුදේ 133 වෙනි ගාන. මොකද 100 ගානේ. අපිට පේනවා 7ට
3 අනුපාතයට අශාන් හා දමිත් අතර. අශාන් අනු දමිත් කොහොමද 7ට 3යි. දැන් ඔයා මට කියන්න. අනුපාතානුකූල මේ අනුපාතයට අනුකූලව අශාන්ත වැඩිපුර ලැබුණු කොටස් ගන්න කියන්නේ. අශාන්ත වැඩිපුර ලැබුණු කොටස් ගන්න. අශාන්ත වැඩිපුර ලැබුණු කොටස් ගන්න වෙන්නේ 7ක් අඩු කරනවා 3ක් වැඩිපුර කොටස් 7ක්. අශාන්ත 7ක් ලැබෙනවා. දමින්ට 3ක්. ඒත් අශාන්ත වැඩිපුර ලැබුණු කොටස් ගන්න වෙන්නේ 7න් 3ක් අඩු කරාම ලැබෙනාගේ කීයද පුතේ? ලැබෙනාගේ කීයද? 7න් 3ක් අඩු කරාම 4යි. දැන් වැඩිපුර ලැබුණු මුදල දීලා තියෙනවනේ. වැඩිපුර ලැබුණු මුදල නෙමෙයි. වැඩිපුර ලැබුණු ඉඩම් ප්‍රමාණය දීලා තියෙනවා. වැඩිපුර ලැබුණු ඉඩම් ප්‍රමාණය. වැඩිපුර ලැබුණු ඉඩම් ප්‍රමාණය. හරිම ලේසි. purchase 20යි. දැන් අපි මේ අනුසාරයෙන් බලනවා එක් කොටසක කොයිතරම් වටිනාකමක් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. එක් කොටසක වටිනාකම සමානයි purchase 20 බෙදනවා පුතේ 4ෙන්. උත්තරය එක් කොටසක් purchase 5යි. 20 බෙදනවා පුතේ 4ෙන්. එක් කොටසක් කියන්නේ purchase 5යි. මේ තියෙන්නේ purchase කියන එක purchase 5. purchase කියන්නේ ඉඩම් මනින පුතේ ඒකකයක්. purchase එක purchase 5ක් තියෙනවා පුතේ. මේ එක ඒකකයක් එක කොටසක් අපි කොහොමද ගත්තේ? අශාන්ත 7ක් හම්බෙනකොට දමිත්ත 3ක් හම්බෙනවා කියන්නේ. ඒ දෙන්න අතර වැඩි ප්‍රමාණයක් හම්බෙන්නේ අශාන්ත. කොච්චරක් වැඩිද? 4ක් වැඩි. ඒ වැඩි වෙච්ච purchase ප්‍රමාණය දීලා තියෙනවා පුතා. purchase ප්‍රමාණය දීලා තියෙනවා purchase 20. එතකොට එක් කොටසක වටිනාකම purchase 20 4ෙන් බෙදුවා purchase 5. එක් කොටසක් purchase 5. ආන්නේ මුළු ඉඩම් ප්‍රමාණය කොච්චරද? එම නිසා මුළු ඉඩම් ප්‍රමාණය purchase 5. කොහොමද ඒක ගත්තේ පුතේ? purchase 5 ගුණ කරනවා මුළු ඒකක වටිනාකම කියන්නේ දමිත්ත 7ක් අරයට 3ක් 7යි 3යි එකතුව 10යි. අන්න හරි. very good. 10න් ගුණ කරා purchase 10ක් බවට පත් වෙනවා පුතේ මුළු ඉඩම් ප්‍රමාණය. මුළු ඉඩම් ප්‍රමාණය purchase 10යි. හරිම සරල කතාවක්. නැවුම්කම් දෙන්න පුතේ හොඳට වගේ. 7ට 3 අනුපාතය. 7ට 3 අනුපාතය. මේ අශාන්ත සහ දමිත් අතර ඉඩමක් තියෙනවා. එතකොට වැඩිපුර purchase 20ක් අශාන්ත වැඩිපුර 20ක් හම්බෙනවා. අපි පළමුව ගන්න ගත්තේ මේ. අශාන්ත වඩා දමිත්ට වඩා අශාන්ත ලැබුණු කොටස් ගන්න. 7න් 3ක් අඩු කරා අවසානයේ 4යි කියලා. එතකොට වැඩිපුර ලැබුණු ඉඩම් ප්‍රමාණය purchase 20යි. එක් කොටසක වටිනාකම purchase 20 4ෙන් බෙදුවා purchase 5යි. මුළු ඉඩම් ප්‍රමාණය purchase 5 ගුණ කරා 10න් purchase 10 නෙමෙයි purchase 50. 5 සරත් 10 50. purchase 50. තේරුණේ නැත්නම් දරුවන්ට සම්පූර්ණේ 134 වෙනි ගාන බලන්න පුතේ. 3ට 4ට 2 අනුපාතය. ABC අතර මුදල් බෙදුවේ Aට රුපියල් 2100ක් ලැබුණේ නම් Cට ලැබුණු මුදල සයි. රිමලේසි 2100 3ෙන් බෙදනවා. 2100 බෙදනවා කාටද? Aට රුපියල් 2100 කියන්නේ Aට ලැබුණු මුදල බෙදනවා Aට ලැබුණු අනුපාතය. එතකොට ලැබෙනවා පුතේ කොටස කාගේ? ඒක වැඩි කරනවා Cට ලැබුණු මුදල බලන්න 2. එන උත්තරේ වැඩි කරනවා 2. අයබෝවන් සියලු දෙනාට තෙරුවන් සරණයි. හරි සමයෙන් ඉන්න